ඔබට සුබ දහවලක්. අද අපි මධ්‍යහන විකාශනයෙන් ඔබ සමග එක්කහු වෙනවා. යළිත් අපේ රටටත් අනුරටට ආශිර්වාද කරන්න, ඔබට ආශිර්වාදයක් කරන්න, අපි ආශිර්වාදය කැන්දාගන්න. අද උදෑසන ස්වාමීන් වහන්සේගේ දර්ශනය ප්‍රකාශ වුණේ ස්වර්ගයෙන් වැටෙන මන්නා. බොහොම ලස්සන තනකොළ භූමියක් තිබුණා. ඒකේ ස්වාමීන් වහන්සේ ඇවිදිමින් මේ මන්නා තබනවා. ඉතින් මට පෙනුණා ස්වාමීන් වහන්සේ කියනවා මම තනකොළ භූමිය බලාගන්නම්, ඔබේ ජීවනෝපාය බලාගන්නම්, රටත් බලාගන්නම්, ඔබගේ වැඩපොළත් බලාගන්නම්. ඔබ මාගේ මන්නා බලාගන්න. මාගේ මන්නා ස්වර්ගයෙන් එන වචනය බලාගෙන ජීවත් වෙන්න කියලා තමයි අද අවධානය ආවේ. ඒ නිසා අපි මේ දවස් පාවිච්චි කරමු ස්වාමින් වහන්සේගේ වචනේ මන්නා වලින් ජීවත් වෙන්න. 5000කට කන්න දෙන්න පුළුවන් ස්වාමින් වහන්සේගේ වචනයෙන්. ඉතින් මේ කාලේ අපේ අදහස ස්වාමින් වහන්සේගේ වචනයෙන් ජීවත් වීම, රටක් ස්වාමින් වහන්සේගේ වචනයෙන් ජීවත් වෙයි, දේව සභාව ස්වාමින් වහන්සේගේ වචනය ලැබුවම. අපි දන්නවා සාමුවෙල් ස්වාමීන් වහන්සේගේ වචනය ලබන කල රට ඊශ්‍රායල් ජීවත් වුණා. පූජකයන්ට යුරිම් තුමීම් නැති වෙනකොට රට අනාථ වෙනවා. ඒ නිසා අපි මේ වගකීම රජය මතය අනාදි වශයෙන් හිතා ඉන්න නැතිව අපි අපේ වගකීම කරමු. ස්වාමින් වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමින් වහන්සේගේ වචනයෙන් ජීවත් වන්නේය. එවිට ස්වාමින් වහන්සේ ලංකාවේ ඔක්කොම තෘණ භූමි නිල් ගොදුරු බිම් බලාගන්න සේක. ඒක තමයි අද ස්වාමින් වහන්සේගේ වචනය. ඔබගේ කාර්ය සුළු කාර්යයක් කියලා හිතන්න එපා. සෑම ගෘහණියක් ඕනෑම තරාතිරමක ඉන්න කෙනෙක්ට ස්වාමින් වහන්සේගේ වචනේ තියෙනවා. උන්වහන්සේගේ පොඩි දරුවන්ට උන්වහන්සේ බලයේ මුඛයේ බල ප්‍රශංසා දෙනවා. ඉතින් ඒ නිසා අපි අපේ බ්‍රුක්සයිඩ් Facebook page එකේ, අපේක්ෂා Facebook page එකේ අපි උදේ 7ට යාඥාවක් දියත් කරනවා. උදේ 9ට ළමයින්ගේ යාඥාව ගැන බොහෝ අය ධෛර්යමත් වෙනවා. මේ ළමයින්ට මෙපමණ ජීවනයක්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අපේ දේව දරුවන් මේකට වෙන වෙහෙසීම ගැන, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම ගැන. ඉතින් ඇත්තෙන්ම සභාව රැස් වෙන්නේ නැති මේ කාලයේ සභාව දයන්වහන්සේගේ ජීවමාන අවයව වලින් පිරි සමන්විත වූ ඇඟිලි ලෙසද ඇස් ලෙසද කන ලෙසද ක්‍රියා කරන්නා වූ ජීවත් වන දේශයක්, ජීවත් වන ශරීරයක් ලෙස සභාව පෙනී සිටිනවා. මධ්‍යහ්නයේ මේ පණිවිඩය ප්‍රකාශය දවල් 2ට අපේ යාඥා පාර්ලිමේන්තුව, හවස 4ට කරුණාවේ දොරටුව තරුණ තරුණයන් උදෙසා, රෑ 7ට අපේ අනාගත පරම්පරාව ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් කරන ජීව විකාශය. එතකොට උදේ 8ටත් රෑ 8ටත් ද්‍රවිඩ භාෂාවෙන් සහ රෑ 9ට අපේ ජ්‍යෙෂ්ඨ එඬියරුන් කරන්නා වූ දවසේ පණිවිඩය. මේ සියල්ලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රටක් ජීවත් කරන්න. අපි යලිත් අපේ ජනාධිපතිතුමාට ආශිර්වාද කරනවා ස්වර්ගයෙන් එන අනුශාසනයක් ඔහුට දැනෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඉල්ලා සිටිනවා ස්වාමින් වහන්සේගේ දානියෙල් ඉන්න ඕන තැන ඉන්න, ස්වාමින් වහන්සේගේ රැකවරුන් සමග දිනපතා ගනුදෙනු කරමින් ස්වාමින් වහන්සේගේ අනුශාසනය ලබන්න. ස්වාමින් වහන්සේගේ අනුශාසනය අපූර්වයි. මන්ත්‍රීවරයාණෝ ඒ මන්ත්‍රණය සුමන්ත්‍රණය සමග උන්වහන්සේගේ ස්වර්ගයේ ආලේපයක් එන්න, දැන් වහන්සේගේ යෝසෙප්වරු ස්වාමීන් වහන්සේගේ වචනය ලබන්න, ආර්ථිකය ගැන ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාවක්, ස්වාමීන් වහන්සේගේ කළමනාකරණය ඔවුන්ට ලැබෙන්න, මේ වගේ අමාරු කාලෙක කොහොමද සියලු දේ යහපත් ජීවත් කරවන්නේ, මේ ෂට්ඩවුන් එකෙන් බේරෙන්නේ කොහොමද, ඒකට අවශ්‍ය උපක්‍රම මොනවද, ක්‍රමවේද මොනවද. ඒතකොට අපි ඉල්ලා සිටිනවා දැන් වහන්සේගේ මෝඩෙකයි රජතුමාගේ දොරටුවේ ඉන්න, දැන් වහන්සේගේ නෙහෙමාය රජතුමාට පුද්ගලික උපස්ථාන කරන්න. මේ ඔක්කොම දේවල් වල ස්වාමින් වහන්සේ දේවසෙනඟ පත් කරයි. ඊට ඔක්කොටම අමතරව හැම තාත්තා කෙනෙක් තමුන්ගේ ගෙදර පූජකයා ලෙස මේ ස්වර්ගයෙන් එන මන්නා ලැබීම, ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ ෂෝබ්‍රෙඩ් ටේබල් එක. එතකොට ස්වාමින් වහන්සේ මේ කාන්තාරයේ මේසයක් පිළියෙල කරනසේක. ඒක ගීතාලේ 23 තිබෙනවා. ඒ වගේම අද අපි විශේෂයෙන් බලන්න යනවා ගීතාවලිය 107න් ස්වාමින් වහන්සේ මේ වගේ කාලවල ක්‍රියා කරන හැටි. උන්වහන්සේ රැළ දකින්නේ අතරමං වූ මම්මුලා වූ රැලක් හැටියට. ඒක මතුගේ සුභාරංචි 9 වෙනි පරිච්ඡේදයේ තිබෙන ස්වාමීන් වහන්සේ රැළ දකින ආකාරය ගැන. මතෙව් 9:36 උන්වහන්සේ සමූහයන් දැක ඔවුන් එඬේරුකුන් නැති බැටළුවන් විසින් බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින්. ඒ කියන්නේ වෘක්ෂයා ඉරලා කාලා දාලා වගේ තමයි ස්වාමීන් වහන්සේ
රැලෙන් එළියේ අයටත් කියන්නේ බැටළුවෝ කියලා. ඒගොල්ලෝ මංමුලා වෙලා එඬරෙක් නැතුව අසරණ වෙලා. ඉතින් රැලේ ඇතුලේ ඉන්න අපි රැලේ පිට ඉන්න අයගේ අභිවෘද්ධිය සලකන්න කාරණාවක් මේක. අපි ඉතින් ස්වර්ගයේ මන්නා ලබනකොට අපි මේක ලබන්නේ අපේ අසල්වාසීන් උදෙසා. අපේ වැඩපොලේ අය උදෙසා, නෑදෑයන් උදෙසා, මිත්‍රයන් උදෙසා, රටක් වෙනුවෙන් තමයි අපි මේ ස්වර්ගයෙන් එන ජීවනදායක ආහාරය ලබා ගන්න. මේ නිසා රොටි පමණකින් නෙව ස්වාමින් වහන්සේගේ ජීවනදායක ආහාරයෙන් ජීවත් වෙයි. එතකොට අද උදේ තිබුණා මේ යොහන් 6:27 තිබෙන අවධාරණයක් මේ ඉවර වෙන කෑම වලට, ජරාවට යන කෑම වලට වෙහෙසීම අනවශ්‍ය නෙවෙයි. නමුත් මේ දෙවියන් වහන්සේගේ ජීවනදායක ආහාරය ගැන වෙහෙසෙන්න කියලා. ඉතින් අපි යම් විදියකින් තෘණ භූමිය සඳහා අපේ ජීවිතයේ 90% ශක්තිය කැප කරලා. තෘණ භූමිය කියන්නේ අපේ ජීවනෝපාය, අපේ අනාගතය, අපේ කැරියර් එක, අපේ වෘත්තිය 10%කින් දැන් වහන්සේ එක්ක හිටියා නම් දැන් දැන් වහන්සේ කියන්නේ මම හිතන්නේ 51%ක් මම ජේෂ්ඨ සීනියර් පාර්ට්නර් වෙන්නම්. ඒ නිසා 51%ක් ඔබේ ශක්තිය දෙන්න මගේ කාරණාවලට. අනිත් 49% මම ඔබ ජීවත් කරන්න, මම ඔබ සඵල කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේගේ සැලැස්ම, මේ පෝස්ට් කොවිඩ් සැලැස්ම. පශ්චාත් කොවිඩ් ජන ජීවිතය කෙසේ වෙයිද? ස්වාමීන් වහන්සේ නැතුව ජීවත් වෙන්න බැරි වෙනවා. ඔබ කල්පනා කරනවා නම් මේ කොවිඩ් උනේ ඇයි? ලෝකේ ලොකු සැලැස්මක් තිබුණා. මේ කුමාරයෝ ටික දෙනෙක්, අධිපතීන් ටික දෙනෙක් ලෝකේ බලය අල්ලන්න. ඒක උන්වහන්සේ කඩාවප්පල් කරා. ඒකෙන් ගොඩක් කරදර ඇවිල්ලා තිබෙනවා. ඉතින් දේශයන් තුමෝම ඇනගන්නා වූ ජීවිතයක් ගත කරා. මේක කියලා තියෙනවානේ බැටළුවන් ලෙස හිරිහැර බිඳමින් විසිර ගොත් සිටිය බැවින් ඔවුන් කෙරෙහි උන්වහන්සේ අනුකම්පා කළ සේක. ගෝලයන්ට කිව්වා දැන් ඔබ මේ අය අතරට යන්න කියලා. දැන් උන්වහන්සේ අනුකම්පා කරන එක හැබැයි ඒ ලෝක වාසීන් තමුන්ගේ පාප කර්මාන්ත තුමෝම ඇනගනිමින් මුර්ඛයන්ගේ ක්‍රියාවගේනේ කරේ. වෛශ්‍යසේවනය, ළමා අපචාරය, සූදුව, එන්ටර්ටේන්මන්ට් ඉතාම පරිභව ලෙස රෝම එකේ කියනවා දැන් වහන්සේගේ ස්වරූපයට ඉතාම අගෞරව කරමින්, පවුල් කඩාවප්පල් කරමින්, දැන් වහන්සේ මැව්වා වූ ලිංග බෙදය පවා නැති කරමින්, පුරුෂය සමග, කාන්තාව සමග රෝම එකේ 21 වෙනි පදේ ඉඳලා තිබෙන ඔක්කොම අපචාර කරා. ඒ නිසා මේ හදිසියේ වසංගත ඇවිල්ලා ලෝකෙ හිර වුණා. දැන් මේ වූහාන් වසංගතය හෙවත් වෛරස් වසංගතයට හේතු සාධක ගොඩක් තිබෙනවා. ඒ අභිප්‍රාය මුළු ලෝකයක් අත්අඩංගුවට ගත්තා වගේ වෛරස් ගාඩ් එකක් දාන්න, මුර්ගයාගේ ලකුණ දාන්න ගත් උත්සාහය හිර වුණා. ඉතින් අපේ මේ ගැන තව මීට ඉස්සෙල්ලා කරපු පණිවිඩ බලන්න ඔබ කැමති නම් 077 49 59 214ට WhatsApp එකක් එවන්න අවශ්‍යයි. එතකොට මේ ගැන පණිවිඩ අපිට ඔබට එවන්න පුළුවන්. මේ පණිවිඩ ඔබගේ නෑදෑයන් වැඩි බයිබලයේ දන්නේ නැති වුණත් යාළුවෝ ඒගොල්ලෝ සමගත් බෙදා ගන්න පුළුවන් විදිහට තමයි කරන්නේ. දැන් අපේ අද බලාපොරොත්තුවක් තිබෙනවා මේ මධ්‍යහනේ සජීවී ධර්ම වාක්‍යමය විකාශනයෙන් පස්සේ විද්වත් විකාශනයක්, විද්වත් විමර්ශා 3 නිකුත් කරන්නත්. ඒකටත් ස්වාමීන් වහන්සේ අපිට උපකාර කරන සේක්වා. ඉතින් මතෙව් 9 මෙසේ ස්වාමීන් වහන්සේ මිනිස්යන්ගේ මේසේ පිළිල කරන්න ක්‍රමයක් ගීතාලි 23 තියෙනවා වගේ ඒ සඳහා උන්වහන්සේ අපේ තෙල් කුලාව පුරවනවා. ඒකට අපි ලෑස්ති විය යුතුයි. දිනපතාම උන්වහන්සේගේ වචනය උදෑසනින්ම ලැබීම. ඒක තමයි අපේ උදෑසන මන්නා. ඒක නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ නිසා අපි ධෛර්යයෙන් ලෑස්ති වෙමු. රටක් ජීවත් කරවන, අපි විතරක් නෙමෙයි රටක් ජීවත් කරවන දැන් වහන්සේගේ වචනය අපි ලබමු. ඉතින් මාක් සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා දවාල බොහෝසේ ගෙවුණු කල. මාක් 6:35 දවාල බොහෝසේ ගෙවුණු කල උන්වහන්සේගේ ගෝලය උන්වහන්සේ වෙතට ඇවිත් මේ වනාන්තර ස්ථානයක් දවාල බොහෝසේ ගෙවි තිබේ. ඒ කියන්නේ මේ ලෝකයේ මධ්‍යහනේ ඉවර වෙලා තිබෙන්නේ. ලෝකයේ මහිමය බොහොම ෆේඩ් වෙලා, තනිකම, බය ලෝකෙට ඇවිල්ලා තිබෙනවා. ඉතින් අපි ඒ නිසා ලෑස්ති වෙනවා ලෝකෙට අඳුර එනකොට ධර්මිෂ්ඨකමේ සූර්යයා පියාපත් තුළ සෙමන සමග ලෝකයේ මත නැගිටි. ඒක තමයි මේ කාලය. ඉතින් අපි ගීතාවලිය 107න්
මේ කාලෙට බලන්න අපි බලන්න යනවා මේ කාලේ දැන් වහන්සේගේ සමාජ විද්‍යාව උදාහරණයක් වශයෙන් දැන් වහන්සේගේ සමාජ විද්‍යාව Sociology of God ගීතාලිය 107 ස්වාමීන් වහන්සේ සුද්ධ කරාමක් නිසාද උන්වහන්සේ යහපත්ය මේ පළවෙනි ජන කොටස. ඔහු කවුද? වනාන්තරයේ කාන්තාර මාර්ගික මුලාව ගියා. හතරවෙනි පදය. ගීතාලිය 107 මේ පළවෙනි ජන කොටස. නමුත් ඔහු තමුන්ගේ විපතේදී ස්වාමින්ට මොර ගැසුවා. ඒ කියන්නේ මුලින් ජාතීන් හදපු හැටි ජනාවාස ජනපදවලට ගිය හැටි අපේ නම් මේ මහවැලි ජනපද හැදුවා වගේ ගිමු. ඒ අලුත් තැන්වලට ගියාම වාසය කිරීමට යෝග්‍ය වූ නෝරකට පැමිණෙන පිණිස උන්වහන්සේ හරි මඟකින් ඔවුන්ව ගෙන ගියා. සියලු ආකාර මාර්ගෝපදේශ ස්වාමීන් වහන්සේ දුන්නා. ඉතින් ඒ කට්ටිය ස්වාමීන් වහන්සේගේ යහපත්කම දැනන් හිටියේ. ඉතින් ගොඩක් ජාතීන් පටන් ගත්තේ එහෙමයි. දැන් වහන්සේට ස්තුති දීමෙන්. දෙවෙනි කොටාසය 10 වෙනි පදයේ සමහරෙක් පීඩාවෙන් සහ යදමින් බඳිනු ලැබ. අඳුරෙහි මරණ සෙවිනේ සිටියා. ඇයි? දැන් වහන්සේගේ වචන වලට විරුද්ධව කැරලි ගැසුවා. ඒ කියන්නේ අර හොඳට තැම්පත් වෙලා ඊට පස්සේ කචල් දාගත්තා. මහත්මයන්ගේ මන්ත්‍රණය හෙලා දැක්කා. එතකොට ඒගොල්ලෝ වෙහෙසුණා. නමුත් ඔවුන් ස්වාමීන්ට මොර ගැසුවා. ඒ කට්ටිය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ වචනේ දැනගෙනත් ඇදේට ගිය අය විශේෂයෙන්ම මේ බටහිර රටවල් වල අය නේද? ස්වාමීන් වහන්සේනේ ඒගොල්ලන්ගේ සපල කරේ. එතකොට ස්වාමීන් අඳුරේ මරණ සෙවනේ මිටියාතින් ඔවුන් පිටතට ගෙන ඔවුන්ගේ බැමි බින්දසේක. ඒ කියන්නේ ඒගොල්ලන්ට අදෘශ්‍යමාන දම්බැල් බැඳිලා එක එක මෝඩ අදහස් පරිණාමවාදයයි එක එක විවාද වාද දම්බැල් වගේ ඔවුන්ව බැඳගෙන තිබුණා. ඒත් ස්වාමීන් වහන්සේ ඔවුන්ව මරණ සෙවණෙන් එළියට ගෙන ආවා. මිනිස්සු උන්වහන්සේට ස්තුති කෙරෙත්වා ඔවුන්ගේ හිරගෙවල් උන්වහන්සේ කඩා දැම්මා. දැන් තුන්වෙනි කට්ටිය 17 වෙනි පදේ 107 තුන්වෙනි කට්ටිය මෝඩයෝ. ඒ කියන්නේ චරිතයෙන් ඒගොල්ලෝ ඔළුවෙන් විතර නෙමෙයි චරිතයෙන්. තමුන්ගේ අපරාධ නිසා අයුතුකම් නිසා පීඩා විඳිති. අර මේක මේ බුද්ධියේ ප්‍රශ්නයක් නෙමෙයි චරිතයේ ප්‍රශ්නයක්. ඒකට හෙබ්‍රේය වචනේ වෙනස්. ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රිය වුණා, ලෙඩ හැදුනා. මරණ දුවාර වලට ලං වුණා. මේ කොවිඩ් වගේනේ වැඩි. ඔව් විපතේදී ස්වාමීන්ට හඬ ගැස්සුවා. ඔවුන්ගේ විපත්ති වලින් ඔවුන් ස්වාමීන් වහන්සේ උන්ව ගලවා ගත්තා. සුඛී වචනේ ඒවා ඔවුන් සුව කරා. ඉතින් ඒ ගැන ඔවුන් දැන් මාංශයට ස්තුති දුන්නා. ඊළඟ කට්ටිය මේ නැව් වලින් ගමන් කරන කට්ටිය. ඔය නැව් වල වැඩට ගියා, පිට රටවල් වලට ගියා, ළමයින්ව දාලා ගියා. ඒ වගේ දැන් ලෝකෙ ගොඩක් මේ සංක්‍රමණය වීම, මව් රට අත්හැර රැකියාව වලට යෑම, ඒ රටවල් වල ගිහිල්ලා රැකියාව කරනවා විතර නෙමෙයි අනාචාරය කරනවා. ඔහොම ගොඩක් කාලවල තිබුණා නේද? අවුරුදු 30ක්ම එහෙමනේ ගියේ. අම්මලා ගෙදර නැහැ, පිට රට යනවා, ළමයි අනාචාරයට යනවා, අපචාරයට යනවා. දැන් මේ ඔක්කොම නවතී වගේ නේද පේන්න තියෙන්නේ. ඉතින් කොහොමද සභාව මේකට එකඟ වුණේ? අම්මා කෙනෙක් ගෙදර දාලා යනකොට අපිට පුළුවන් ද ආඥා කරන්න අනාගත වාක්‍ය කියන්නේ නේද? ඉතින් අද අපේ Facebook එකේ අපි දැම්මා අම්මේ යන්න එපා. දුව රට හැර යන්න එපා. රන් රස හඹා යන්න එපා. ඉතින් මේ අවවාද අපිට මේ කාලේ ඉතාම අවශ්‍ය වෙනවා. ඉතින් මූදු ගමන් ගිය අයට ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ ඔවුන්ව කුණාටුව මැද්දෙන් නිශ්චල වූ බැවින් ඔහු සන්තෝෂ වෙති. 30 වෙනි පදය. උන්වහන්සේ රිසූ වරායට ඔවුන් පැමිණුවසේක. එහෙමත් උන්වහන්සේ කරා. අවසාන කට්ටිය තමයි මේ බලන්න මේ ක්‍රියාවලිය 107:32. ඔහු ජන සමාගමේදී 33 උන්වහන්සේ ගංගා කාන්තාරයක්ද දිය උල්පත් වෙලිබෙමක්ද කරන සේක. ඇයි? වැසියන්ගේ දුෂ්ටකම නිසා. සාරූ දේශයේ ලබන කාන්තාරයක් කරවන සේක. ඇයි? වැසියන්ගේ දුෂ්ටකම නිසා. ඒක අනිත් පැත්ත උන්වහන්සේ කාන්තාරයක් දියපුගුණක් කරනවා. 35 වෙනි පදේ වියලිබිමක් දිය උල්පතක් කරනවා. බඩගිනි වූවන් විසින් වාසයට යෝග්‍ය නුවරක් සාදනවා. ඔවුන්ගේ කෙත්වතු මිදිවතු සපල කරනවා. උන්වහන්සේ ඔවුන්හි වාසය කරනවා. 38 ඔහු අතිශයින් බෝ වෙනවා. උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනවා. ඉන්පසු ඔවුන්ට ස්වාමීන් වහන්සේ අමතක වෙනවා. ඔවුන් මේ ක්‍රිස්තියානි රටවල කතාව මේකනේ. ඔවුන්ට ස්වාමීන් වහන්සේ අමතක වෙනවා. ඔහු පීඩා විපත්ති හා දුක් නිසා අඩු වී පහත් කරනු ලබති. ඒක තමයි දැන් තත්ත්වය. 40 උන්වහන්සේ අධිපතීන් කරේ නින්දා වගුරුවා. ඒ කියන්නේ ටික දෙනෙක් අධිපතීන් වෙනවා. ලොකු කුමාරයෝ වෙනවා. ගොඩාක් දේවල් ඒගොල්ලන්ගේ අතට ගන්නවා. ඒක තමයි මේ ගෝලීය උත්සාහය. දේශයන්ගේ දේවල් ඒගොල්ලන්ගේ අතට ගන්නවා. ඒත් උන්වහන්සේ ඔවුන් අධිපතීන් කරේ නින්දාව
මං නැති පාළු තැන්වල මුලාවයන්ට සලස්වන සේක. ඉතින් දැන් මේ නගර පාළු වෙලා ගිහිල්ලා. බැටළු රැලක් මෙන් දැන් උන්වහන්සේ ඒ අතුරුදු ක්‍රියා කරනවා කවු දෙසාද? බැටළු රැලක් මෙන් ඔහුගේ පවුල් උපදවන සේක. ඉතින් දැන් වහන්සේ බැටළු රැල වගේ උන්වහන්සේගේ පවුල් බලා ගන්නවා. ඉතින් බොහොම දිලින්දු සිතැත්තෝ ඒ දැක සන්තෝෂ වෙනවා. සියලු ආකාර අයිතුකම් කටපියා ගන්නවා. ඔවුන් මේ දැන් වහන්සේගේ සෙනගක් නැගිටලා මේ දුෂ්ටකම් වහනවා. දුෂ්ටකම් වැහෙන කාලයක් ඇවිල්ලා. නුවණැත්තේ මේ දේ තේර සිතට ගනි. ඔහු ස්වාමින්ගේ කරුණාවන්තකම කල්පනා කරනවා. එහෙම ජීවත් වෙන්න කාලයක් තමයි දැන් මේ ඇවිල්ලා තිබෙන්නේ. රටක් ජීවත් කරවීමට, රටවැසියන් ජීවත් කරවීමට යාඥාව අත්‍යවශ්‍ය වෙන කාලයක්. මොකද ඔබ කියන්නේ මේක ඩිං ඩොං සටනක්. මුර්ගයාගේ ලකුණ ගනීද ඔබේ රට? නැත්නම් දෙවියන් වහන්සේගේ උපකාරයෙන් ජීවත් වෙයිද? හැම රටක්ම මුර්ගයාගේ ලකුණ ගන්න වෙන්නේ නැහැ. අපි ආඥා කරනවා අපේ රටේ ප්‍රධානීන්ට දැන් වහන්සේ ප්‍රඥාව දෙන්න. අපි ආඥා කරනවා හැම රටකම දේව සභාව ජීවනයෙන් නැගී සිටින්න. කොපමණ ජීවනයෙන්ද? රටක් ජීවත් කරන්න පුළුවන් ජීවනයේ. ජන සමාජයක් ජීවත් කරන්න පුළුවන් ජීවනයේ. දේව සභාව නැගී සිටින්න. ඔබගේට දැන් වහන්සේ දෙන කැඳවීම ඒකයි. අපි ඊයේ දැක්ක උත්තම පූජකයාගේ කැඳවීමෙන් තාත්තව කැඳවනවා, දේවදරුවන්ව කැඳවනවා. මම කැමති ඒ ඊයේ අපි කියුවේ නැති කොටසක් කියවන්න. ද්විතීය කතාපොතේ 33 තමයි ඒ ගෝත්‍ර 12 ආශිර්වාදයේ තිබෙන්නේ. එවැනි ආශිර්වාදයක් දෙවියන් වහන්සේ ගෘහ මූලිකයාටත් ආයතන මූලිකයාටත් දේව භක්තියට දීලා ගෝත්‍ර 12ට දුන්නු අනාගත වාක්‍යමය ආශිර්වාදය රටක් ජීවත් කරවන්න බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍යයෙන්. දැන් වහන්සේගේ ආශිර්වාදයෙන්, දැන් වහන්සේගේ මැදහත්කාරකම ඔබ කතා කරන නිසා, ඔබගේ කටින් විවේචනය අහ කරන නිසා බොසාට බනින්නේ රටට බනින්නේ නැහැ. ඔබ කියනවා මාගේ මුඛයෙන් නික්මෙන වචනයෙන් රට ජීවත් වන්නේ. ඔබ කියනවා දැන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන වචනයෙන් මම ජීවත් වන්නේ මේ. මම උන්වහන්සේගේ වචනය අහගන්නෙමි. මාගේ මුඛයෙන් ජීවත් වෙන වචනේ රට ජීවත් වෙනවා. අසල්වාසීන් ජීවත් වෙනවා. නෑදෑයන් ජීවත් වෙනවා. වැඩපොළ සාරවත් වෙනවා. එහෙම වචනයක් ඔබේ මුඛයට දැන් වහන්සේ දෙනවා. ගීතාලේ 103:5 යහපත් වාර්තාවෙන් උන්වහන්සේ මාගේ මුඛය පුරවනසේක රාජාලිකුමෙන් අපේ ආර්ථිකය අලුත් කරනසේක. ගීතාලේ 103:4 උන්වහන්සේ කරුණාගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් දේව දරුවා සරසන සේක. එම නිසා ඔහු සම්බන්ධ සෑම දෙයක් විනාශයට යා නොදී උන්වහන්සේ ප්‍රතිෂ්ඨාපනය කරන සේක. ඔබගේ රැකියාව, ඔබගේ ජීවනෝපාය, ඔබගේ වෘත්තිය සහ රැකියා ක්ෂේත්‍රය අභාවයට යන්නේ නැහැ ඔබ නිසා. ඔබ දෙවියන් වහන්සේගේ කරුණාගුණය හා දයාව නැමැති ඔටුන්න හිසට ගත්ත නිසා. එහෙම තමයි රටක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආණ්ඩුව විවේචනය කරන්නයි එක ටෙලිවිෂන් වැඩසටහන් බල කාලේ නාස්ති කරන්න එපා. අපි දැන් වහන්සේගේ මුහුණ සොයමු. දැන් වහන්සේගේ වචනය ලබමු. අපි කියමු මාත් ඒ කියන්නේ ඔබ වහන්සේගේ කරුණාගුණය හා දයාව නැමැති ඔටුන්න මම පිළිගන්නවා ස්වාමිනී. ඒ ඔටුන්න පිළි අරගෙන මම කතා කරන කරුණාගුණේ වචනය නිසා මා අවට දේවල්, මට සම්බන්ධ දේවල්, මගේ ප්‍රදේශය, මගේ රැකියාව, මගේ වෘත්තීය ක්ෂේත්‍රය අභාවයට යන්නේ නැත. පිරිහීමට යන්නේ නැත. He will redeem all this from destruction. මේ සෑම දෙයක් විනාශයෙන් මුදා ගන්නා පිණිස මට කරුණාගුණේ හා දයාව නැමැති ඔටුන්නක් ඔබ වහන්සේ දී තිබේ. මේක ළමයින්ටත් උගන්වන්න. ඔබත් මේක ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ගීතාලේ 33 මම පද කීපයක් කියන්නම්. දැන් වහන්සේගේ මුඛයෙන් නිකුත් වෙන ආශිර්වාදය දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේම පිටක් වනසේක. මේමයි දැන් වහන්සේ කතා කරන්නේ. මෙන්න අපි කියමු බෙන්ජමින් ගැන, බාලයා ගැන කතා කරන හැටි බලන්න. 33:12 ද්විතීය කතාව. ඕ බෙන්ජමින් ගැන කියුනේ. ඒ කියන්නේ ඔබ තමයි දැන් වහන්සේගේ දකුණු අතේ පුත්‍රයානේ බෙන්යාමින්. බෙන් කියන්නේ පුත්‍රයා, යාමින් කියන්නේ දකුණු අත. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමවන්තයා, උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේ. මේ කියන්නේ ඔබ ගැන.
මෙහෙමයි රටක් ජීවත් වෙන්නේ. උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණය කරන සේක. ඔබ ආවරණය කරනකොට ඒ ආවරණය ඔබ වට තියෙන හැම එකටම සෑහේ. ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේ. මොන තරම් කිට්ටු සමතාවයක්ද. උරහිස් අතරේ වාසය කරන්නේ කවුද? හදවත. ඉතින් ඔබගේ හදවත ස්පන්දයෙන් ඔබට අදාළ සෑම දෙයක් ජීවන රුධිරය ලබනවා. මොකද කියන්නේ? ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ ජීවත් වෙන්නේ. දැන් මේ යෝසෙප් ගැන කියුනේ ආසේ අනර්ග දේවල් පිනිවලින් යට තිබෙන ගැඹුරෙන් සූර්යාගේ අනර්ග අස්වැන්න චන්ද්‍ර මාසවල අනර්ග වැවිලි පුරාණ කඳුවල උතුම් දේ සදාකාල හෙල්වල අනර්ග දේ කවුරු නිසාද? යෝසෙප් නිසා. කවුද යෝසෙප්? ඔබ තමයි යෝසෙප්. දැන් වහන්සේගේ ආශිර්වාදලත් මනුෂ්‍ය භූමිය සහ ඒ පූර්ණකමේ අනර්ග දේවල් ස්වාමීන් වහන්සේ ඔහුගේ දේශයට ආශිර්වාද කරන සේක්වා. යෝසෙප් කෙනෙක් ඉන්න දේශයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ඔබ කියන්න මගේ දේශයට, මගේ පාරට, මගේ ගමට මමයි යෝසෙප්. මං ඉන්න පැත්ත පළාතේ කොවිඩ් එන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. භූමිය සහ පූර්ණකම අනර්ග දේවලින් ස්වාමීන් වහන්සේගේ උදේශයට ආශිර්වාද කරන සේක්වා. පඳුරෙහි විසූ තැන මහන්සියගේ කරුණාව යෝසෙප්ගේ හිස පිට තමාගේ සහෝදරයන් අතරේ ශ්‍රේෂ්ඨව සිටි තැනැත්තාගේ හිස් මුදන ඔබගේ සහෝදරයන් අතරේ ජේෂ්ඨ ආශිර්වාදලත් තැනැත්තා ඔබයි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ඉතින් ඒ යෝසෙප්ගේ ගීතාලි 49 කියනවා ඒ කියන්නේ යාකෝබ් යෝසෙප්ට කරපු ආශිර්වාදය තමයි උත්පත්ති පොතේ උත්පත්ති 49 කියනවා යෝසෙප්ගේ අතු මෙහෙම පවුරක් ආවොත් යෝසෙප්ගේ අත්ත පවුර උඩින් යනවා. ඒ වගේ ආශිර්වාදයක් ස්වාමීන් වහන්සේ ඔබට දෙනසේක්වා. අපි හෙටත් මධ්‍යහන ආශිර්වාදයෙන් එක්කහුව වෙමු. ස්වාමීන් වහන්සේ ඔබගේ වචනයෙන් ඔබගේ මුළු ප්‍රදේශයේ ජීවත් කරන සේක්වා. ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ තුළට ඒවා. උන්වහන්සේ කරුණාගුණ හා දයාව නැමැති ඔටුන්න ඔබගේ ජීවිතය පාලනය කරේවා.